වැරහැලි දැරූ දරුවෙකු මගදී හමුුණී තෙරුවන දනිත් දැයි ඇසුවිටදි වැනි දුන් පිළිතුරෙන් මා මහාපාරෙ තනිවුණී තාත්තගේ පය මහාපාර බඩගිනී කැරකෙන රෝදේ පුංචි කලත්තේ ඉඳගෙන මම ඉන්නේ පදික වේදිකා පසු කර යන්නට තල්ලු කරන් පුතුනේ තල්ලු කරන් අයිබෝන් සීමාව කියලා කියන්නේ වෙනස් නොවන වෙනස් කළ නොහැකි දෙයක් නෙවෙයි. හැම සීමාවක්ම පුද්ගලානුබද්ධයි. අපි කවි තෝරන හැම තැනකදීම පුද්ගල සීමාවක් සටහන් කරගන්නවා. ඒ සීමාව අසීමාන්තික දුර ඈතකට අරගෙන යන්නට අදත් අපට පුළුවන්කම ලැබේවියයි අපි විශ්වාස කරනවා. විශ්වයේ සෑම දෙයක්ම ඔබ තුලයි කියලා 12 වන සියවසේ ජීවත් වෙච්ච සොෆී ජාතික විශ්වීය රසවතෙක් විදියට හඳුනා ගන්න රුමි නම් ආදරණීය කවියා කියනවා අපි අපිව අරගෙන යන දුර සීමාව මේ සියල්ලක්ම තීරණය කරන්නේ අපි. විශ්වයේ හැම දෙයක්ම අපේ ඇතුලේ තියෙන නිසා ඒ ගැබ් වෙලා තියෙන දේවල් වල තරමටම යන දුර තීරණය කරන්නට පුළුවන් කියලා. ඉතින් ඒ නිසා මේ මම හිතනවා අද අපේ කතා බහත් එහෙම එකක්. ඒ අසාමාන්‍ය චලනයකට අපිව රැගෙන යාවි කියන විශ්වාසය තියන්නට පුළුවන්කම ලැබෙන්නේ අද අපිත් එක්ක ඉන්න ප්‍රවීණයා බහුවිධ විෂය ක්ෂේත්‍රයන්ගේ පැතුරුණු දැනුම ඇති මහා ප්‍රඥෙක් නිසා අයිබෝන් කරුණාරත්න අමරසිංහ ප්‍රවීණයාට එතුමන් පිළිබඳව නාමාවලියක් කියන් ගියොත් අපට විවිධ ක්ෂේත්‍රගත දේවල් කියන්නට පුළුවන්. ප්‍රවීණ ගුරුවරයෙක්ගෙන් පටන් ගත්තාම පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු ආයතන ගණනාවක බාහිර කතිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරනවා. ගුවන් විදුලිය එක්ක සදාතනිකව බැඳුණු නමක්. හඬ නළුවෙක් විදියට, ඒ වගේම ටෙලි නළුවෙක් විදියටත් තිරකතා, ඒ වගේම පිටපත්, පොත්පත් මේ හැම තැනකම එතුමන් ඉන්න නිසා මේ කවි මොන දිශානතියක් ඔස්සේ විසිරෙයිද කියලා කියන්න බැරි තරමට පෘතුල දැනුමක් එතුමා ගාව තියෙනවා. ඒ නිසා හරි සතුටුයි ඔබතුමන් අද අපිත් එක්ක එකතු වීම පිළිබඳව. නිර්මාණ එක්ක හිත බැඳින්න පටන් ගත්ත ඈත කාලෙන්ම අපි සලකුණක් සටහන් කරගත්තොත් මෙන්න මේ කාලේ ඉඳලා මෙන්න මෙහෙම තමයි ඔබතුමන් රසවතෙක් උනේ කියලා මම හිතනවා ඒක වටිනවා කියලා අහගෙන ඉන්න අයට. ඔව් බජිරේක මතක් කරන එකත් මට ආස්වාද ජනකයි. මොකද මේ මගේ ගමෙන් තමයි උරුමේ ආවේ. ගම කියන්නේ ඇත්ත වශයෙන්ම මේ ඈත පිටිසර ගමක් නෙමෙයි. මේ කොළඹට නුදුරු මේ කළුබෝවිල කියන ගම අද නම් මට හොයන්නත් බෑ මගේ ගම. ඒ තරම් වෙනස් වෙලා නාගරික වෙලා. නමුත් මම පුංචි කාලේ ඒක අමු ගම, අන්ධකාර ගමක්. විදුලිය නෑ. අපි කුඩා ළමයි හැටියට හැමතිස්සෙම බයෙන් ඉන්නේ. මේ භූතයෝ
යක්ෂයෝ පෙරේතයෝ කුම්බාණ්ඩයෝ හැම තැනම ඇති කියලා හිතෙන තරමට වාතාවරණයක් අපේ කුඩා කාලේ තිබුණේ. නරි හූ කියන ගමක්. අද මේ කළුබෝලේ ඉන්න අයට ලැජ්ජ හිතේ මේක අහනකොට. ඒක තමයි ඇත්ත. හැම සෙනසුරාදාම වජිර අපේ ගමේ තොইলයක් තියෙනවා. ඒ අර ඇදහිලි විශ්වාස නිසා තමයි තොইল කෙරුණේ. හැබැයි ඒ ඇදහිලි විශ්වාස නිසා කරපු තොইল තමයි මගේ රසඥතාව ඇති කළේ. ඒ පාතරට නැටුම් ඒ දෙවුල්බිරේ අඬ ඔවුන්ගේ ගායනා ඒවා අදත් මගේ මනසේ දෝංකාර දෙනවා. ඒ තරම් මිහිරි ඔවුන්ගේ ගායනා විලාස නර්තන විලාස. මම හිතන්නේ සංගීත රසයට සාහිත්‍ය රසයට මට නිකන් මගේ ජීවිතේ කොටසක් වුණා ඒ විලිඳුවේම වහගෙන ඉඳලා. ඒ උරුමය තමයි දිගටම ගලාගෙන එන්නේ මේ මොහොත වෙනකම්. අපි යමු කවි තෝරන්න. පළවෙනි කවියෙන්ම දිව්‍ය ලෝක යන්න පුළුවන් වීම කොයි තරම්නම් වටිනවද? මම හිතනවා ශක්‍ර දේවේන්ද්‍රයා මොන ගැහිලා එනකොට ඒ සක්භවනේ ඔබතුමන් අපව ඇවිද්දවනකොට නොගිය අයට නොයන්න හිතාගෙන ඉන්න අයට යන්න හිතන තරමට මිහිරි වේවි. අපි පටන් ගමු පළවෙනි කවියෙන්. දැන් මේක මම තෝරගත්තේ හුඟක්ම වජිර දැන් අපි හැමතිස්සෙම අපේ බුදුහාමුදුරුවෝ ගැන කතා කරනකොට උන්වහන්සේ කෙලෙසුන් නැසූ උත්තමයෙක්නේ. නිවන් දකින්නේ කෙලෙසුන් නැසුවට පස්සේනේ. නමුත් බුදුන් වහන්සේ ධර්මාන කාලේ වැඩවසන කාලේ එක්තරා අවස්ථාවක උන්වහන්සේ පුදුම විදිහේ මේ අගය කිරීමක් වර්ණනාවක් කරනවා ගීතයක්. ගීතක සංගීත පක්ෂයයි අර්ථ පක්ෂයයි දෙකම අරගෙන වර්ණනා කරනවා. කෙනෙකුට හිතන්නත් බෑ. සක්‍ර දෙවියන්ට ඕන කළා බුදුන් වහන්සේ හම්බෙලා ප්‍රශ්න වගේක් අහන්න. නමුත් මේ කාලේ වෙනකොට බුදුන් වහන්සේ වැඩ වාසය කළේ ඉන්ද්‍රශාලකින් ගල් ගුහාවේ. සක්‍ර කතා කළා එයාගේ සංගීතඥයාට පංචසික කතා කරලා කිව්වා පංචසික ඔබ ගිහිල්ලා බුදුන් වහන්සේ ඒ ඉන්න පරිසරේ හරි ගස්සන්න මට උන්වහන්සේ හම්බ වෙලා ප්‍රශ්න වගේක් අහන්න තියෙනවා. ඒ නිසා තමයි ඒ සූත්‍රය හඳුන්වන්නේ සක්‍ර පඤ්ඤ කියලා. පාලි සූත්‍රයක්. දීඝනිකායේ තියෙන්නේ. පඤ්ඤ කියන්නේ පාලියෙන් ප්‍රශ්න. සක්‍රය අහපු ප්‍රශ්න. දැන් මේ කාරණේ අනුව කටයුතු කරන්න පංචසිකගේ එයාගේ මේ බේලුව පාණ්ඩු වීණාව අරගෙන ගිහිල්ලා බුදුන් වහන්සේ ඉන්න භාව වාතාවරණය හරිගස්සන්න ඔහු කියනවා ගීතයක්. ඒ ගීතේ එසේ මෙසේ ගීතයක් නෙමෙයි. ප්‍රේම ගීතයක්. ඔහු වරක් පෙම් කෙරුවා තිම්බරු කියන දිව්‍ය පුත්‍රයාගේ දුවට. එයාගේ නම භද්‍ර නම. නමුත් එයාට නමක් පට බැලුණා සූර්ය වච්චසා කියලා. මේ උදේ පාන්දර පායන ඉර වගේ දිස්න දෙන රූසපුවක් තියෙන නිසා සූර්ය වච්චසා කියලා කිව්වේ. එයාට පෙම් කළාට එයා මෙයාට පෙම් කරේ නැහැ. මුගක් අයට එහෙම වෙනවනේ. නමුත් පංචසික අතහැරියේ නැහැ. සින්දුවක් ලිව්වා. එයාම ලිව්වේ. ලියලා බේලුව පාණ්ඩු වීණාවේ ගායනා කළා. ඒක තමයි බුදුන් වහන්සේ ඉදිරි
ගායනා කළේ. වන්දේතේ පිතරම් බද්දේ තිම්බරුන් සූරිය වච්චසේ යේන ජාතාසි කල්යාණී ආනන්ද ජනනී මම. ඔය වගේ පාලින්ති හරි ලස්සනයි. බුදුන් වහන්සේ මේක අහලා බුදුන් වහන්සේ කියනවා එම්බා පංචසිකය තොපගේ ගීත ස්වරය වීණා තන්ත්‍රී ස්වරයේ සමග සැසඳෙන්නේ මේ. තොපගේ වීණා තන්ත්‍රී ස්වරය ගීත ස්වරය සහ සැසඳෙන්නේ මේ. ඔබ කිනම් කල්හි මේ ගීතය රචනා කළෙහිද? ප්‍රේමය, රාගය, ධර්මය මේ සියල්ල කැටි කර කවදා රචනය කළාද මේ වගේ ප්‍රශ්න මාලාවක් අහනවා. ඔබතුමන් තෝරගන්න සිංහල කවිය හිතන්න කියලා හිටියොත් වටිනවා කියලා. ඔව් ඒක මේ ඒ පාලි මේ කාවේ මම සිංහල කවියට දාලා තිබුණා. මෙහෙම මම දෙකක් කියන්න ඒකේ. ලාහිරු මණ්ඩලමෙන් රැස් විහිදෙන බඳති මා සිත සතුට පොබයන සොඳුරියේ රුවති. මෙලොවට ඔබේ දිවි බිහි කළ පින අයිති ඒ ඔබේ පියා නමදිමි තිම්බරු නමැති. ඒන ජාතාසි කල්යාණී ආනන්ද ජනනී මම. පියාට නමස්කාර කරනවා මේ වගේ ලස්සන දුවෙක් බිහි කරපු එකට. සොඳ වටොර ඇති සොඳුර මා වැළඳ ගනු මැන. අඩ බැල්මෙන් බලා මා වැළඳ ගනු මැන. කලනියේ අත නෑර මා වැළඳ ගනු මැන. ඒමය මා පැත්වූ එක පැතුම හැම දෙන. ඒ පාලි කවියත් හරි ලස්සනයි. වාමූරු සජමං බද්දේ සජමං මන්ද ලෝචනේ පලිස් සජමං කල්යාණී ඒතම් මේ අභිපත්හිතං. හරිම ලස්සනයි බලන්න. මම හිතන්නේ මේ හුඟක් දෙනෙක් මේ පාලි සාහිත්‍ය ආශ්‍රය කරන්නේ අපූර්ව කවි තියෙනවා. හොඳයි එහෙමනම් අපි ඔබතුමන් තෝරා දෙන පළවෙනි කවියේ පළවෙනි ගීතය අහමු. දැහැනට සමවැදී සිටියත් දැහැන බිඳ ගන්නට සිදු වෙනවා. මොකද අපට ගීතය අහන්නට සිද්ධ වෙන නිසා. කුමරියක පා සලඹ සැලුනා වසා සිටි නෙතුපියන් ඇරුණා. කුමර බඹසර අසපුවේමා සමවැදිහුන් දැහැන් බිඳුනා. කුමරියක පා සලඹ සැලුනා. උකුල ලැමහස මලවි කරලිය මුවා කළ ඇගේ දුහුල් සලුතින විවර කෙරුවා මනස් සලෙලුන් උමතු උදෙනුවන් දැහැන් නැද මාබියස මැවුණු තුසිතය සුරන්
නැලවූ සුයාමයි කුමරියක පා සලඹ සැලුනා සල ජීවන තපෝවන මැද හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද තලාසිඳකම් පනය කරවයි ලපලු තුරුවැල් කැකුළු මල් පෙති මාහඬවයි බිඳුනු තුසිතය සුරං නැලවූ සුයාම කුමරියක පා සලඹ සැලුනා වසා සිටි නෙතුපියන් ඇරුණා කුමර බඹසර අසපුේමා සමවැදිඋන් දැන් බිඳුනා කුමරියක පා සලඹ සැලුනා අද ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායම සංගීතය සපයන්නේ ඉන්දුනාත් නන්දසිංහ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ හේමන්ත හපුආරච්චි ඉනෝකා හංගම ගී ගායනයෙන් එකතු වෙනවා. අපි දන්නවා ඉරණම කියලා කියන්නේ ගතවන තවත් මොහොතක්. ඒක අතීතයකට අනාගතයකට අයිති දෙයක් කියලා කාටවත් කියන්න බෑ. මිනිසුන්ගේ ජීවන චාරිකාව වගේම අධ්‍යාත්මික චාරිකාවත් පොහොසත් කරන්න නිර්මාණකරුවන්ට තියෙන්නේ පුදුමාකාර පුළුවන්කමක්. හිතට සමීපව දැනෙන කවි කල්පනාවන් හොයා යන කවි 10ට ගී 10ක් වැඩසටහනේ කරුණාරත්න අමරසිංහ ප්‍රවීණයා අපට තෝරා දෙන දෙවෙනි කවිය අහන්න අපි දැන් සැරසෙන්නේ. දෙවෙනි කවිය හැටියට මම තෝරගත්තේ අම්මා මාතෘකා කරගෙන ලියපු කවියක්. හැබැයි මං කියවපු බටහිර කවියකවත් පෙරදිග වෙන කවියකවත් පැරණි හෝ නූතන අම්මා ගැන මේ කවි චින්තාව මට කවදාවත් හම්බෙලා නැහැ. කියවන් හම්බෙලා නැහැ. ඒ කවි චින්තාව ඒ තරම් අපූර්වයි. පෙර නොපැවසු විරු කවදාවත් කිසි කෙනෙක් ඒ වගේ චින්තාවක් පහළ වෙච්ච කෙනෙක් මට නම් හම්බෙලා නැහැ. නොදැන තියෙනවද දන්නේ නැහැ. මෙන්න බලන්න ඒ කවි චින්තාවේ හැටි. මගේ අම්මගේ අම්මා දිනක නෙළුම් මලක් නෙලලා පෝය රෑක බුදුන් වැන්දා දුවක් දෙන්න කියලා. ඔහොම ටිකක් කල් යනකොට මගේ අම්මා කියලා. ඒ පොඩි මල දුවක් වෙලා ආවාමා සොයලා. විශේෂයි. අම්මයි මායි ඉපදුනේ එක දවසේ. මා උපදින්න පෙර අම්මා කියා කෙනෙකු සිටියේ නැත. දුව කියා කෙනෙකු සිටියේ නැත. බලන්නේ කල්පනා වගේද? අම්මයි මායි ඉපදුනේ එක දවසේ කිව්වම විස්මයටපත් වෙනවනේ. මා ඉපදුනදා ගැහැණියක් අම්මා වුණා.
මා දරුවෙකු වුණා. අම්මයි මා ඉපදුනේ එක දවසේ. ගැහැණිය මිනිස් දුවකි. අම්මා දෙව් දුවකි. දිනක මට සිය ජීවන හුස්ම පිඹ පණ දුන්නී අම්මාය. පණ දෙන්නට හැකි දෙවියන්ට පමණි. එහෙයින් ඇය දෙවිකුලේය. අපේ හෙළ සිරිතට අම්මාට වැඳීම සුදුසු සිරිතකි. මම නම් මේ කවි චින්තාව කවදාවත් කිව්වේ නැහැ. කාගේද මේ? මේ කවි චින්තාව මර්සලීනු ජයකොඩි පියතුමාගේ. මර්සලීනු ජයකොඩි කතෝලික පියතුමා තමයි කියන්නේ මගේ අම්මා දිනක නෙළුම් මලක් නෙලලා පෝය රැක බුදුන් වැන්දා දුවක් දෙන්න කියලා. පියතුමා කියන්නේ ඔහොම ටිකක් කල් යනකොට මගේ අම්මා කියලා ඒ පොඩි මල දුවක් වෙලා ආවාම සොයලා. අම්ම ගැන කොච්චර උතුරා යන ස්නේහයක් ගලාගෙන එනවා නේද? ආගම් කර්තෘයන් සීලු දෙනාගෙම එකම ආගම් කර්තෘයා විතරයි මවක් හැටියට හඳුන්වන්නේ. අනිත් කිසිම ආගම් කර්තෘයෙක් මාතෘ භාවයෙන් හඳුන්වන්නේ නැහැ. බුදුන් වහන්සේ. අමා මෑණියන් වහන්සේ. මොකද සකල සත්වයාට පතල මහා කරුණාව. අම්මගේ විතරයි ඒ ආදරේ තියෙන්නේ. අනිත් සියලුම ආදර ස්වාර්ථයි. පරාර්ථ ආදරේ දෙකින් මවගේ විතරයි. ඒ ලක්ෂණ ගැබ්බෙච්ච කවි චින්තාව. අම්මා කියන්නේ කොච්චර උත්තමද? කවිය ගොඩක් දුර අපිව අරගෙන යනවා. මම කිව්වා අර ආරම්භයේදීම අපිව නතර කරන තැන තීරණය කරන්නට පුළුවන් වෙන්නේ මහා දක්ෂ විචාරකයෙකුට විතරයි. ඔහුට කියන්න පුළුවන් මෙතන නතර වෙන්න කියලා. හැබැයි ඒක සීමාවක් නෙවෙයි. ඒක අසීමාන්තික රසවින්දන කල්පනාවක්. අපිට යන්න ගොඩාක් දුර පාරක් හදලා දෙනවා ඒ කවිය. දෙවෙනි කවියේ දෙවෙනි ගීතය දැන් අපි අහනවා. පිපුණු මලේරුව ඉමල දනීදෝ පිපුණු මලේරුව ඉමල දනීදෝ මල කිදුවේ නුඹ හැඩරුව බලන්න එපා හැඩරුව බලන්න බෙරිකම මුතුමාල හතක් වී නැති බෙරිකම මුතුමාල හතක් වී කඩුල්ල පැනයි නුඹ අත කර ලනදා නුඹ අත කර ලනදා
වෙසින්නයි වීදුරු කැඩපත බිම දැම්මේ ලිඳේ අඩිය හිරු නොබලන පින්නේ එබී ලිඳට නුඹ ඇයි නැහින්නේ නොතලන් සිතමා ආදර දියනියනේ ආදර දියනියනේ පාලු කරට නුඹේ අත නොගැටෙන්නයි වීදුරු කැඩපත බිම දැම්මේ පිපුණු මලේ රෝල් ඉමල දනීදෝ පිපුණු මලේ රෝල් ඉමල දනීදෝ මල කිදුවේ නුඹ හැඩරුව බලන්න එපා හැඩරුව බලන්න එපා නැති බැරි කඹ මුතු මාල හතක් වී නැති බැරි කම මුතු මාල හතක් වී කඩුල්ල පැනයි නුඹ අත කර ලනදා නුඹ අත කර ලනදා විරහව කියලා කියන්නේ උන්මාදය දක්වා වර්ධනය වෙන්නට පුළුවන් වගේම රෝගී අවසානයක්ද සොයා දෙන්නට පුළුවන් මනෝභාවයක්. ප්‍රිය ප්‍රියාවන්ගෙන් වෙන්වුණු කතා ප්‍රවෘත්ති අපේ සමාජයේ ගහනයි. නමුත් ඒ වෙන්වීම සංස්කෘත සාහිත්‍යයේ කතෘවරුන් ගත්ත ආකාරය හරිම ආනන්දනීයයි. අපි සතුට දනවන කවියක් ළඟ නතර වෙමු තුන්වෙනි කවිය විදියට. කරුණාරත්න අමරසිංහ ප්‍රවීණයා අපට එය මනාසේ පහදා දෙවි. මේ කවියේ තියෙන්නේ අපූරු ජීවන අත්දැකීමක්. ඇත්තටම මේක සනාතන අත්දැකීමක් කියලා කියන්න පුළුවන්. හැම කාලෙම යුගයෙන් යුගයට මිනිස්සු ඉන්නකම් සිස්සතන් පවතිනකම් මේ අත්දැකීම අපිට විඳින්න ලැබෙනවා. දැන් මේක වගේ මේ සංස්කෘත කවියෙක් හිටියා භර්තුහරි කියලා. භර්තුහරි. එතුමා ලියලා තියෙනවා ශතක 3. ශතක කියලා කියන්නේ 100ට ශ්ලෝක 100 පොතකට තමයි අපි ශතකය කියන්නේ. නාමාශ්‍ර ශතකේ එහෙම කියන්නේ සූර්ය ශතකේ ශ්ලෝක 100ක් සහිත කාව්‍යයක් නම් ඒක ශතකයක් හැටියට හඳුන්වන්නේ. ඒ වගේ මේ භර්තුහරිගේට මේ සංස්කෘත කවියා ශතක 3ක් ලියලා තියෙනවා. එකක් නීති ශතකේ. අනිත් එක වෛරාග්‍ය ශතකේ. විරාගය පිළිබඳ ශ්ලෝක 100ක්. අනිත් එක තමයි ඊටාම රමණීය ශතක කාව්‍යයක් ඒක ශෘංගාර ශතකේ. හරි අපුරුයි. දැන් මේ මම තෝරගෙන තියෙන සංස්කෘත කාව්‍ය නීති ශතකේ තියෙන කාව්‍ය. ඔහු මේක මේ පෙන්වන්නේ මේ කවිය කියලා තියෙන්නේ රජතුමෙක්. ඔහුට වෙච්ච මේ මුණ පාන්න වෙච්ච සිද්ධියක් නිසා කලකිරීමට පත් වෙලා ඔහුගේ මුවින්
නිකුත් වෙච්ච කවියක් හැටියට තමයි මේක තියෙන්නේ. සංස්කෘතයෙන් මෙහෙමයි තියෙන්නේ. යාන් චින්තයාමි සතතං මයිසා විරක්තා සාප්‍යන්නේ මිච්ඡති ජනං සජනෝන්‍ය සත්තක් අස්මත් කෘතේච පරිතුෂ්‍යති කාචි දන්‍යා දික්තාංච තංච මදනංච ඉමාංච මාංච. හරිම ලස්සනයි. මම ඒක මෙහෙම සිංහලට දැම්මා. එකියකට මා කලත් පෙම් අනිකෙකුටමයි ඇගේ පෙම්. මගේ අදහසක් නෙමෙයි අර අදහස සිංහල දැම්මේ. ඔහුත් ඇයහට නොකර පෙම් වෙන එකියකට කරයි පෙම්. තවත් එකියක් පතන පෙම් මට පුතයි ඇගේ සිතෙහි පෙම්. මේ රජුරෝ කියන්නේ කියලා අන්තිමට රජුරෝ කියනවා ඇයට ඔහුවට මල් සරට හා මෑට මාහට නිගා වේවා දික්තාංච තංච මදනංච ඉමාංච මාංච විවේකයි. අරකිටයි ඌටයි මේකිටයි මටයි විතරක් නෙමෙයි අනංගයටයි නින්දා වේවා. සංස්කෘතෙන් දික් කියන්නේ චික් කියන එකයි. හොඳයි. මට මේ බැන්න වගේ එකක් තේරුණා. මට මේ එහෙම එකක් තේරුන්නේ නැහැ. දැන් මේකට සම්බන්ධ පුරාවෘත්තේ මෙහෙමයි. ඒක රජ කෙනෙකුට බ්‍රාහ්මණෙක් ගැන දුන්නා පළතුරු ඵලයක්. ගෙඩියක් ගෙනත් දුන්නා. මේකේ තියෙනවා පුදුම විදිහේ මේ මහානුභාව සම්පන්න ගෙඩියක්. මේක කාපුවාම ඇඟ රැලි වැටිලි වයසට යෑම අරවා මේ ඔක්කොම නැති වෙලා ගිහිල්ලා ආයුෂ වැඩෙනවා. එහෙම මහානුභාව සම්පන්න ගෙඩියක්. අද හොයාගන්නේ නැහැ මේ වගේ ගෙඩිනේ. දැන් මේ රජුරෝ දැන් මේක දුර්ලභ ගෙඩියක්නේ. ඉතින් රජුරෝ මේක එයා ගත්තෙත් නැහැ. එයාර ගත්ත නම් එහෙම ආයුෂත් වැඩි වෙනවා නාකි වෙන්නෙත් නැහැ. බලන්න කොච්චර ආදරේද එක්තරා කාන්තාවකට රජුරෝ මේක තෑගි කළා මේ ඒ කාන්තාවට. තෑගි කරපු මේ ගෙඩිය අර කාන්තාව මොකද කළේ? රජුරු හිතාගෙන ඉන්නේ මෙයාට වැඩියෙන්ම එයා තමයි ආදරේ කියන්නේ. අර ගෙඩිය ඒ කාන්තාව ආදරේ වෙන එකකට දුන්නා. එයා හිතාගෙන ඉන්නේ එයාට මෙයා තමයි මේ පණටත් වැඩි ආදරේ කියලා හිතාගෙන ඉන්නේ. ඌ කළේ මොකද? ඒ ගෙඩිය ඌ ආදරේ කරන වෙන කෙනෙකුට දුන්නා. ඊට පස්සේ රජුරෝ දවසක් සිංහාසනේ ඉන්නකොට අර ගෙඩිය හම් වෙච්ච ගෑණි ඇවිල්ලා ඒක දුන්න රජුරවන්ට ආපහු. රජුරෝ ගෙඩිය කැරකිලා ආවා රජුරෝ ගාවට. අන්න මේ භර්තුහරි මේ කාවින් පෙන්වන්නේ මේ ලෝක ස්වභාවය යථාර්ථය. රජුරෝ කලකිරිලා තපසට යනවා. ඒ වෙලාවේ කියපු කවිය තමයි මේ. භර්තෘහරි කියන මේ මහා කාව්‍ය රචකයා සංස්කෘත ශ්ලෝකයක ලියනවා. මට හම්බුණා මේ ඔබතුමා කියන තොරතුරු හොයාගෙන යනකොට මේ කවිකම ඇත්නම් රජකම කුමට කියන. එතකොට කවිකමෙන් කොයි තරම් දේවල් කියන්න පුළුවන්ද? ඒ නිසා කවිකම ආභරණයක් කරගත්ත මේ වියත් සභාවක් ගොඩනංවන ඔබතුමාට ස්තුතියි මේ දැනුවත් අදහස් අපිට අරගෙන එනවට. අපි තුන්වෙනි කවියේ තුන්වෙනි ගීතය අහන්නයි සැරසෙන්නේ.
සදාකාලික නෝලෝකේ සදාකාලික ප්‍රේමයක් සොයානෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක් සදාකාලික නෝලෝකේ සදාකාලික ප්‍රේමයක් සොයානෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක් මගේ දුක දැක ඔබේ දෙනයන උපන් කඳුලින් සේදිලා මගේ දුක දැක ඔබේ දෙනයන උපන් කඳුලින් සේදිලා ඔබේ වත නොව ඔබේ හදවත පුරා සදසේ පැදිලා සදාකාලික නෝලෝකේ සදාකාලික ප්‍රේමයක් සොයානෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක් එදා ළඟ සිට දුටුව ඔබ නොව මෙදා දුර සිට මා දකින්නේ එදා ළඟ සිට දුටුව ඔබ නොව මෙදා දුර සිට මා දකින්නේ සදාකාලික නොවූ සදා කෙලෙසද පෙම් බඳින්නේ සදාකාලික නෝලෝකේ සදාකාලික ප්‍රේමයක් සොයානෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක් ලාලිත්‍ය පුරණ භාෂාවකට පුළුවන් ඕනම හැඟීමක් ඉතාම සරලව රසවත්ව පැහැදිලිව කියන්න. හැබැයි ඒ භාෂා දැනුම භාෂා ඥානය තියෙන කෙනෙක් ඒ අසුනක ඉන්නට ඕන. ඉතින් කරුණාරත්න අමරසිංහ ප්‍රවීණයා අද කවිතෝරණ අසුනේ ඉන්න නිසා අර මුලින්ම කිව්වා වගේ මේ සීමාව කොහෙද කියලා තීරණය කරන්නට පුළුවන් කමක් නැහැ. එතුමන් අපිව දිව්‍ය ලෝකයෙන් පටන් අරගෙන විවිධ තැන්වල චාරිකා කරනවා. සංස්කෘත සාහිත්‍ය, ප්‍රේම සාහිත්‍ය මේ ආදී වූ සියලු තැන් අපට විශේෂ කාරණා බවට පත් කළ දෙනවා. ඉතින් මේ විෂය ඔස්සේ අපි දැනුවත් වෙමින් රසවත් වෙමින්
අද කවි 10 ඉදිරියට ගලාගෙන යන මොහොතේදී 4 වෙනි කවියට අපිට එන්න අවසරයි. මං ඒ සඳහා තෝරගත්තේ අපේ මේ ජන සාහිත්‍යයේ බොහොම ඈත කාලෙක ඉඳලා මේ කවි එන්නේ නැත්තේ. නමුත් මං හිතන්නේ මේ හුඟක් මේ ප්‍රකට ජන කවි යුගලක් මේක. මං හිතන්නේ දැන් අපේ තියෙනවා මේ පුරුද්දක් නරක පුරුද්දක් ජන කවියා ගැන කියනකොට හැම තිස්සෙම කවුරු ඒක ඉගෙනුවද මන් දන්නේ. ඒ හුඟක් උගත් අය තමයි කියන්නේ. උගත් පඬිතුෝ ආචාර්ය මහාචාර්යවරු ඒගොල්ලෝ තමයි ඒක කියන්නේ. ජන කවියා ගැන කතා කරනකොට නැත්නම් ජන කවිය ගැන කතා කරනකොට හැමතිස්සෙම කියන්නේ මේ නූගත් ගැමි කවියන්ගේ කවි කියලා. මේ නූගත් කෑල්ලක් දාන. සමහර විට ජන කවියෝ මේ ඩිග්‍රී පාස් කරලා ඩොක්ටරේට් ගහලා මොන සහතිකයක් නැතුව එන්නේ. නමුත් ඒ සහතිකේ නැති වුණාට ජීවිතයේ අත්දැකීම් උන් කියලා තියෙන විදිහ ඒ නිර්මාණාත්මක ගුණේ මේ උගතුන්ට ගන්න බෑ. ඒ අරගොල්ලන්ගේ තියෙන හීන මානයන් නිසා කරන මේ හැඳින්වීමක් ඒක. ඒක ඇත්ත වශයෙන් පරිභවයක් හැටියට හඳුන්වන්න ඕනේ. දැන් බලන්න උදාහරණයකට මේ කවි දෙක ගත්තාම වජිර මේ සංවාද කවියක්. තරුණියක් තනි පංගල්ම එනකොට මේ ඇය ගැන පිළිබඳ සිතක් ඇති වෙච්ච තරුණයෙක් මෙයාව පොළඹ ගන්න හදනවා. මේ ගෑනු ළමයා ගැලවිලා යන හැටි හිත නොරිද්දා. අනතුරෙන් බේරිලා යන හැටි. ඒකට කියන්නේ තන්වැසි නුවණ. තන්වැසි නුවණ. දැන් තන්වැසි කිව්වහම වෙන එකක් කල්පනා කරයි. තන්වැසි කියන්නේ ස්ථානෝචිත තැනට ගැලපෙන නුවණ. ඒක ගෑනුන්ට තරම් කිසි කෙනෙකුට නැහැ. ඒ අතින් පිරිමි හරි ගොන් හරක්. දැන් බලන්න මේක මේ අර සලෙලු උද්ගලම කියන්නේ අල්ලාගෙන නෙරිය අතකින් කින්ද නගෝ ඔබ තහලා ඇති මේකනේ වසාගෙන දෙතන අතකින් කින්ද නගෝ හිමියෙකු නැති ගමන් තනි මග කින්ද නගෝ අම්බලමේ නැවතීලා යන්ද නගෝ යෝජනාවක් කරනවා අර ලකුණු දිහා බලලා මෙයාට නිකන් සැකක් ඇති වෙලා යෝජනාව කරනවා. දැන් මේ යුවතිය ඒකට උත්තර දෙන කවිය බලන්න. අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හින්දා වසාගෙන දෙතන බිලිඳුගේ කිරි හින්දා බලන්න මේ වචන භාවිතයේ මේ ජන කවියගේ වසාගෙන දෙතන බිලිඳුගේ කිරි හින්දා ඒ බිලිඳු වචනේ කිරි වසාගෙන දෙතන බිලිඳුගේ කිරි හින්දා අර ඩොක්ටරේට් ඩිග්‍රී සර්ටිෆිකේට් කාරෙන් මේ වගේ මේ යෙදුම් යොදන්න පුළුවන් නූගත්ද මේ බාල මස්සිනා පස්සෙන් එන හින්දා යන්නම් අයි යන්දි අපේ ගම දුර හින්දා යන්නම් අයි යන්දි අපේ ගම දුර හින්දා බලන්න ඒ දැන් මේ යුවතියක් කිව්ව කවියක් නෙමෙයි මේ නමුත් මේ ජන කවියා හදබැඳ කවියක් මේ වදන් භාවිතය ගැන මම මේක අදාළ එකක් ඔබට මම මේ යන්නම් මේ වචනකින් කොච්චර අපිට පුළුවන්ද මේ හිත වෙනස් කරන්න.
ඒ ශූරත්වය ජනකවියන්ට තරම් කිසි කෙනෙකුට නැහැ. කිසිම කෙනෙකුට නැහැ. දැන් මේ ජනකවිය නූතන අපේ ප්‍රකට නාට්‍යකාරයෙක් රසිකයෙක් බහුසුත උගතෙක් ඔහුට මේ ජනකවි දෙකෙන් ඔහු ලබාපු ආස්වාදය ආභාෂය ආවේශය අරගෙන තමයි ඔහු ගීතයක් ලියලා තියෙන්නේ ඒ හා සමානම අවස්ථාව මවල. ඒත් මේ වගේම සංවාදයක්. දැන් මෙතෙන්දි තව කාරණයක් කියන්න ඕනේ වජිර ගීත වර්ග දෙකක් තියෙනවා. මම තක්සේරු කරන විදිහට. එක ගීත වර්ගයක් සාහිත්‍ය රචනා හැටියට හඳුන්වන්න පුළුවන් ගීත. ඒවා සාහිත්‍ය රචනා. තව ගීත වර්ගයක් තියෙනවා ඒවා සාහිත්‍ය රචනා හැටියට හඳුන්වන්න බෑ. දැන් මම මේ කලින් තෝරගත්ත ඒ කීපෙම සාහිත්‍ය රචනා. අනිත් වර්ගයේ තමයි වාර්තා රචනා. හුඟක් දැන් වර්තමානයේ තියෙන හුඟක් ගීත වාර්තා. හරියට මේ පොලිසියේ සුළු පැමිණිලි අංශයට ගිහිල්ලා දාන ඇන්ට්‍රි වගේ. සුළු පැමිණිලි දාන්නේ. ආන්න ඒ වගේ තමයි සින්දු ඔක්කොම. දැන් භාමහ කියලා ආලංකාරිකෙක් හිටියා අපේ ಭಾರತ සංස්කෘත පඬිවරුන් අතරේ. ඔහු වරක් කියලා තියෙනවා ගතෝ ස්තමර්කෝ භාතීන් දුර් යාන්ති වාසාය පක්ෂිනः ඉත්තේව මාදිකින් කාව්‍යං වාර්තාමේ නාම ප්‍රචක්ෂති. මොකද කියන්නේ? ගතෝ ස්තමර්කෝ භාතීන් දුර් ඉර බැහැලා ගියා. අර්ක කියන්නේ ඉර සංස්කෘතිය. අස්තං ගතෝ මේ අස්තංගත වුණා ඉර. බහති ඉන්දුර ඉන්දුර කියන්නේ හඳ. බහති හඳ බබලනවා. යාන්ති වාසය පක්ෂිනා. පක්ෂිනා කියන්නේ කුරුල්ලෝ මේ කූඩු වලට යනවා හවස. ඉත්තේ මාදිකින් කාව්‍ය මේ මොන කවිද? වාර්තාවේ නම් ප්‍රගමයට කියන්නේ වාර්තා. ඉර බැහැලා ගියා හඳ පායලාව කුරුල්ලෝ කූඩු වලට යනවා ඕනෙකුට ලිව්ව හැකියි මේ. අන්න ඒකයි වෙනස. දැන් මේ ජනකවියා එහෙන් පිටින් මේ මහා කවියෙක් හැටියට හඳුන්වන්න ඕනේ. මේකේ ආభాෂය ලබාගෙන ලියපු ගීතයක් තමයි මම තෝරගෙන තියෙන්නේ. ජනනය වන රසතැන් පිරික්සා සොයාගත යුතුයි. ඒවා පිරිමදිමින් සොයමින් ගවේෂණය කරමින් මතු කරගත යුතුයි. ඒ මතු කිරීම ඔස්සේ රසවත් වන කවි 10 අපට ඇහෙන 4 වන ගීතය 4 වන කවියට. මම එන්නෙමි මම යන්නෙමි මම එන්නෙමි මම යන්නෙමි දුරු කතර සිට ආවෙමි අඳුනාගනු රිසියෙනි සිකී අතර මඟ නොම ඉන්නෙමි නාදුනනු එහි කිය සකී
මේ ගමන මැද කිසි මුලන්නට නවතිමුද මොහොතක් ඈත පෙනෙනා විරග අඳුරේ සැඟවෙමුද මොහොතක් තනග පිණිකෙට එකතු වී වට අකල් මහා වැස්සේ යා යුතුයි මම ගඟින් නිතරව කිලිස මෙහි ඉන්නේ මම එන්නෙමි මම යන්නෙමි වියන් බැඳි පොඩි ඔරුව පැදගෙන යුර වෙත එන්නම් පෙමින් පලවර විසල් තුර යට මග බලා ඉන්නම් හරිත වන පෙත දවන ලැවුගිනි දිටිමි බෝබියවෙම් සඳ පහනගෙන මහිමීන සඳ කුමට නවතිම් මම එන්නෙමි මම යන්නෙමි මම එන්නෙමි මම යන්නෙමි දුරු කතර සිට ආවෙමි හඳුනාගනු රිසියෙන් නිසිකී අතර මඟ නොම ඉන්නෙමි නාදුනන් යෙහි කිය සකී ගතවන දවස ගතවන මොහොත ලස්සන කරගැනීමේ අභියෝගය අපි හැමෝටම තියෙනවා. දැන් ඒ මොහොතේ ලස්සන එහෙම නැත්නම් මේ මොහොතක් ලස්සන කරගැනීම හරිම අභියෝගාත්මකයි. නමුත් ඒ ලස්සන කියන වචනය සහ හැඟුම తాවකාලිකයි. මේ මොහොත තුල ලස්සන එකිනෙකට සාපේක්ෂයි. සමහර වෙලාවට මේ ලස්සන හොයන ගමන ඇතුලේ උත්තර නැති ප්‍රශ්නාවලි අපට නිතරම හමු වෙනවා. ඒක එදාද මෙදාද අනාගතයේද කියලා වෙනසක් නැහැ. ගොඩක් වෙලාවට අපේ ජීවිතේ අපිට හමු වන ප්‍රශ්නවලට පරිපූර්ණ උත්තර හොයාගන්න හරි අමාරුයි. අද කවි 10ට ගී 10ක් තෝරන කරුණාරත්න අමරසිංහ ප්‍රවීණයා අපට තෝරා දෙන කවි ඒ වගේ අපිට අපිව ප්‍රශ්න කරන්නට පුළුවන්කම හදා දෙන කවි නිසාම මේ පස්වෙනි කවියේත් රසවත් මතක හොයාගන්නට අපි ඔබතුමන්ට ආරාධනා කරනවා. දැන් මේ තෝරගත්ත කවිය අපේ කොළඹ යුගයට අයිති ශ්‍රේෂ්ඨ කවියෙකුගේ තනි පද්‍යයක්. කවි පන්තියක් නෙමෙයි තනි පැදියක්. දැන් මේ කවිය කියන්නේ ඉස්සෙල්ලා වගේ මම ඔහුගේ මේ වෙන කවියක් නිදර්ශනයක් හැටියට මම කියන්නම්. ඔහු කවිය දිහා බලන ආකල්පය එකෙන් ප්‍රකට වෙනවා හොඳට. ඔහු එක කවියක් ලියලා මෙහෙම කියනවා. නිසලය සාන්තය ගස්වැල් වැව අවත මා විසිකලේ පොඩි ගල් කැටයකි වැවට රස රල වලලු දී දිය රඟ ගති රුවට එක කවියකින් නොකලැකි මොනවද ලොවට වහන් මේ
විමලරත්න කුමාරගම කවියා. ඔහු අහනවා ගල් ගැටයක් විසි කරලා රැලි නටන්න පටන් ගන්න වතුරේ. පුදුම හාස්කමක්. ඒ වගේ පොඩි කවියකින් මොනවද කියන්න බැරි. අන්න ඒකට ඔහුම සපයන නිදර්ශනයක් තමයි මේ කවිය. මේක මුලින්ම මං කියවපු දවසෙත් මගේ හිත තදට කම්පා වුණා. මේක යලි නැවත කියවන හැම වතාවකමත් මට ඒ කම්පාව දැනෙනවා. අන්න ඒ විදිහේ මේ ප්‍රබල භාවමය ගුණයක් තියෙනවා මේ කවි. මේ බලන්න වජිර මොහු දවසක් පාරේ යනකොට පොඩි දරුවෙක් හම්බෙනවා. වීදි දරුවෙක්. ඇලි ඇඳගෙන යන දරුවෙක් හම්බෙලා ඒ ළමයා එක කතා කර ඉන්න ගමන් පොඩි එකෙක්නේ. මෙයා යම්කිසි ප්‍රශ්නයක් අහනවා. අහපුවම මේ දරුවා දෙන උත්තරයක්. ඒ උත්තරේ ගැන තමයි මේ කවිය ලියලා තියෙන්නේ. ඒක 4 පද සිව්පද කවියක්. මේකයි කවිය. වැරහැලි දරූ දරුවකු මඟදී හමුුණි තෙරුවන දනිද්දැයි ඇසු විටදි වැනි දුන් පිළිතුරෙන් මහපාරේ තනිවුණි. මෙන්න දරුව දුන්න උත්තරේ. තුනුරුවම් මොනවද කියලා අහපුවම දුන්න උත්තරේ. තාත්තගේ පය. එක රුවනක්. මහපාර දෙවෙනි රුවන. බඩගිනි තුන්වෙනි රුවන. රත්අත්‍රේ පළවෙනි රත්නය තමයි ඔහු දන්නේ තාත්තගේ පය ගෙවිලා තමයි ඒ දරුවන්ව රකින්. තාත්තගේ පය තමයි පළවෙනි රත්නය. රත්න කියන්නේ මැණික කියන එකයි. ළමයාට වටින්නේ ඒක පළවෙනි එයා දන්න පළවෙනි රුවන ඒක. අනිත් එක මහපාරෙම තමයි ගත වෙන්නේ. අනිත් රුවන මහපාර. අනිත් එක බඩගින්න. අන්න එයා දන්න තුනුරුවන්. ඉතින් බලන්න මේ වචන කීයද? පද 4යි. තනි පැදියයි. මුළු මේ හදවත් පුදුම විදිහට කම්පා කරන්න පුළුවන්. වැරහැලි දරූ දරුවකු මඟදී හමුුණි තෙරුවන දනිද්දැයි ඇසු විටදී වැනි පොඩි එක බඩගින්නේ හාමතේ වැනි. දුන් පිළිතුරෙන් මහපාරේ තනි වුණි තාත්තගේ පය මහපාර බඩගිනි. මේ වගේම එකක් ලියලා තියෙනවා. ඒක නොකිව්වොත් කුමාරගමයන්ට කරන අසාධාරණයක්. ඕ මේ වගේම කවියක් ලියලා තියෙනවා. ඉතාම අපූර්වයි. බුදුගුණ සතප වන්නට හැකි ගල් කුලෙක සමුදුර සිර කරන්නට පුළුවන් විලක මිනිසුන් උපන් සව් සිරිපිරි දිව ඉනක අපවැන්නවුන් ඉපදුම බියකරු පවෙක. ඒ අපවැන්නවුන් කියන්නේ අපිටත් එක්කයි. මේ රටේ හිටිය මිනිස්සු ගල්කුලෙක බුදුගුණ සැතපෙව්වා. අවකන අනුරාධපුරේ සමාධි පිළිමේ සමුදුර සිර කරන්නට පුළුවන් විලක සමුද්‍ර වගේ වැවුනේ බඳලා තියෙන්නේ. ඒ වගේ මිනිසුන් උපන් සව් සිරිපිරි දිව ඉනක අපවැන්නවුන් ඉපදුන
ඉපදුම බිය කරුපාවක එක කවියයි. ඔන්න. කවියෙන් ලෝකය හොයල දෙන්න පුරාණ කවියෝ දැක්වූ සමත්කම ඉතාම මිහිරි වාදිත භාෂාවකින් ඔබතුමන් අපිට අරගෙනවා. ඒ භාෂාව වාදනය වන විදිය හරිම රමණීයයි, චමත්කාර ජනකයි. ඔබේ ඒ ඉදිරිපත් කිරීමේ වාදිත බව නිසා අපි වශී වෙලා ඉන්නේ. ඉතින් අපිට පුළුවන් පස්වෙනි කවියේ පස්වෙනි ගීතය අහන්න යන්න. කැරකෙන රෝදේ පුංචි කරත්තේ ඉඳගෙන මම ඉන්නේ. පදික වේදිකා පසු කර යන්නට තල්ලු කරන් පුතුනේ, තල්ලු කරන් පුතුනේ. කැඩුණු පාවහන් කුඩනිම පාලා දවසේ වියදම සරිකර පාලා. අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට තල්ලු කරන් පුතුනේ, තල්ලු කරන් පුතුනේ. කිරි කැටි දෙයතේ සවි බල තියවේ පමා වුණොත් අප මහමග තනිවේ. අම්මා මග ඇති නෙත් හරවාගෙන තල්ලු කරන් පුතුනේ, තල්ලු කරන් පුතුනේ. කැරකෙන රෝදේ පුංචි කරත්තේ ඉඳගෙන මම ඉන්නේ. පදික වේදිකා පසු කර යන්නට තල්ලු කරන් පුතුනේ, තල්ලු කරන් පුතුනේ.
අපි ගත කරන හැම මොහොතක්ම සිතුවිලි ගැටුමක්. මේ සිතුවිලි ගැටුමේ විපාක සමහර වෙලාවට ඉතාම බරපතල විදියට අපි අත්විඳින්නට වෙන්නට පුළුවන්. ඒ බව අපි නොදැන ඉන්නත් පුළුවන්. ඒ නිසා අපි සිතුවිලි ගැටුම් අතර මැදි වුණු මිනිස්සු විදියට ඒවා හඳුනාගන්න බැරි වුණු තැන්වලදී කවියෝ ඉතාම පරිස්සමෙන් ඒ ගැටුම් සහගත ස්වභාවයේ ආදීනව අපට කියා දෙනවා. සමහර වෙලාවට ඒවා කවි ගාථා ස්වරූපයෙන් මතුවන්නට පුළුවන්. ඒ හැඟුම් ගායනාවන් එක්ක ගත කරන කාලය ඉතාම චමත්කාරයි. අද කරුණාරත්න අමරසිංහ ප්‍රවීණයා කවි තෝරන්නට ඇවිත් ඉන්න නිසා අපි එනවා ඔබතුමන් එක්ක 6 වෙනි කවිය අහන්න. ඊළඟට මං වජිර තෝරගත්තේ ඒත් මේ පාලි සාහිත්‍යයෙන් මේ තෝරගත්ත මේ පද්‍ය රචනාව. උඟ දෙනෙක් දන්නේ ඒ පාලි කාව්‍ය ඇතුලේ තියෙන්නේ මේ තියෙන සාහිත්‍ය රසය දන්නේ නැහැ. හුඟක් අය හිතන්නේ මේ බණ කතන්දර තියෙන්නේ දැන් ඔය මල් පූජා කරන ගාතාව පන්සිල් ගාතාව වගේ නිකම් ගාතාව වගේ තියෙන්නේ කියලා. ඒ නිසා තමයි මේ මාර්ටින් වික්‍රම සූරීන් බොහොම මේ මහන්සි වෙලා තේරි ගාථා වලින් කොටසක් තෝරගෙන සිංහලට පරිවර්තනය කළා. මම හිතන්නේ මාර්ටින් මහත්තයා නවකථාකාරයෙක් හැටියට ප්‍රසිද්ධ මිසක් කවියෙක් හැටියට ප්‍රසිද්ධ නැහැ. නමුත් තේරි ගී කියන්නේ එතුමා මේ කවියට නඟපු උදාන. ඔව් උදාන. මං නිදර්ශනයක් පෙන්නන්නම්. දැන් පාලි මේ තෙරින් වහන්සේලා රාශියකගේ උදාන මේ කාව්‍ය තියෙනවා. මේ සුභා තේරි ගාථාවෙන් තෝරගත්ත කවි වගයක්. සුභා තමයි තෙරිණියගේ නම. ඒ තෙරිණියගේ මේ ලස්සන රූපයක් තිබුණා. ඇගේ ඒ රූප සෞන්දර්යය කාන්තිමත් වෙන්න තරුණයන්ගේ මෝහනයට හේතු වෙන්න අංගයක් තිබුණා ඇගේ ඇස් දෙක. පුදුම විදිහේ මෝහනීය ඇස් දෙකක් තිබුණේ සුභා තෙරිණියට. ඒක මේ කාව්‍යෙන් කියවෙනවා. ඒක ධූර්තය කියලා කියන්නේ මේ සලලු පුද්ගලෙක් ඇවිල්ලා තෙරණියක් හැටියට ඉන්න අවස්ථාවේ ඇවිල්ලා ප්‍රේමය යදිනවා. ඔහු වර්ණනා කරන්නේ මේ කිසිම අංගපසංගක් නෙමෙයි ඇස් දෙකමයි. ඒ වගේ ඇස් තියෙනවා. අදත් අපිට හම්බ වෙනවා. මෝහනීය ඇස්. මේ තෙරණිය කෙලිසුම් නැසලා ඉන්නේ. ඇයට පිළිබඳ සිතක් ඇති වෙන්නේ නැහෙනේ. ඉතින් ඇය කරුණු වටහා දෙනවා. නමුත් මේ දුහෘතය එක සලකන්නේ නැහැ. පස්සේ ඒ තේරි ගාථාව කියවෙන්නේ ඒක ඇහැ ගලවලා දෙනවා. එහෙම අත්දැකීමක් තියෙනවා. අහං තව වසානුගෝ සියං යදි විහරේමසේ කානන්තරේ නහි චත්ති තයා පියතරෝ පානෝ කින්නරී මන්ද ලෝචනේ. ඒක මෙහෙමයි සිංහලට දාලා තියෙන්නේ. කිඳුරු ලියකගේ මන්ද ලෝචන ලැබූ නුඹ හැර දුර ගියත් දිගු පියන්පත් සෙවන දෙන නුඹේ දෙනෙත් සිහිවෙයි වඩා පියතර වස්තුවක් නැත මෙමට වෙන කිසි. මේ මාර්ටින් වික්‍රමසිංහගේ සිංහල පරිවර්තනය. එබෙන ගිරි කුළු අතරින් කිඳු රඟන මුව දෙනායන මොවුන්ගේ සුන්දර දෙනෙත් වැනි නුඹගේ දෙනුවන් දකින්න කාමය
පිබිදෙයි මාගේ. මේ විදිහට තමයි ආයාචනා කරන්නේ. දැන් මේ සුභා තේරී කාව්‍ය කියෝපු අපේ වෙනත් කවියෙක් ඒක අපූර්ව ගීයකට නගලා තියෙනවා. අර පාලි කාව්‍යයෙන් ලබාපු ආස්වාදය ආවේශ කරගෙන. හොඳයි. ඒ ආවේශය අපට දැනෙන්න කවියයි ගීතයයි මොන ගැහෙන තැන 6 වෙනි කවියේ 6 වෙනි ගීතය. ඔබේ දැසයි ඔබේ දැසයි නීල උත්පල දිගටි දැසයි මීන චංචල කිඳුරු දැසයි කිඳුරු දැසයි අහසේ තාරකාසේ වශීකරමා සිත සිනාසේ ඈත අහසේ තාරකාසේ වශීකරමා සිත සිනාසේ දුරක සිටියත් ළඟක සිටියත් ඔබේ ඇස මට නිබඳ සිහිවේ ඔබේ ඇස මට නිබඳ සිහිවේ ඔබේ අඩවන් නුවන් දුටු සඳ රාගගින්නෙන් දැවෙයි මාහද ඔබේ අඩවන් නුවන් දුටු සඳ රාගගින්නෙන් දැවෙයි මාහද එවන් දැසින් සිහිල් දිය ඉස නිවන් ගිනිගෙන දැවෙන මාහද නිවන් ගිනිගෙන දැවෙන මාහද ඔබේ දැසයි ඔබේ දැසයි නීල උත්පල දිගටි දැසයි මීන චංචල කිඳුරු දැසයි කිඳුරු දැසයි
කවියට කිසි සේත්ම දේශ සීමාවක් අදාළ වන්නේ නැහැ. එය පෙරදිග වෙන්නට පුළුවන්, අපරදිග වෙන්නට පුළුවන්. ප්‍රකාශනය අපේ හද කම්පිත කරනවා නම්, අපේ හද ස්පන්දනයට වඩාත් ඒවා සමීප වෙනවා නම්, ඒට භාෂා මාධ්‍යයක් අදාළ වන්නේම නැහැ. ඒ නිසා මේ විවිධ භාෂානුගත කවි මාලාවන් අපට හමු වනවා කවි 10දී. අද ඊටම රසවත් කවි 10ක් අපට රැගෙන ඇවිත් තිබෙනවා කරුණානන්ද අමරසිංහ ප්‍රවීණයා. එතුමන් තෝරා දෙන 7 වෙනි කවියත් ඒ වගේමයි. මේ මම තෝරගත්ත කවිය මේ වජිර මේ කවියත් අපේ රටට අමුත්තෙක් නෙමෙයි. කාලෙක ඉඳන් මේ අපේ සාහිත්‍ය ලෝකේ ප්‍රකට කවියෙක්. හැබැයි මේ මැද පෙරදිගට අයිති කවියෙක් ඔමාර් ඛය්යාම්. ඔමාර් ඛය්යාම් ඔහුගේ ප්‍රසිද්ධම කාව්‍ය ග්‍රන්ථය තමයි රුබයියාට්. ඒ රුබයියාට් කියන වචනේ අරාබි. රුබයියාට් කියන වචනේ තේරුම 4 පද කවිය කියන එකයි. සිව්පද කවිය. සිව්පද කවියට මේ අරාබි භාෂෙන් කියන්නේ රුබයියාට්. ඒ කවියක් තමයි මම මේ තෝරගත්තේ රුබයියාට් එකෙන්. ඒක මෙහෙමයි කියන්නේ. ඒක ඉංග්‍රීසි එක මේ විදිහටයි තියෙන්නේ. Here with a loaf of bread beneath the bough, a flask of wine, a book of verse and thou. A flask of wine, a book of verse and thou. Over Madira Madu Bandunai, Gi Potai, Obai. Beside me, singing in the wilderness, beside me, මා අසල ඉන්නවා නම් ත්‍රිවිධ රත්නයේ තියෙනවා නම් in the wilderness, and wilderness is paradise enough. wilderness කියන්නේ මේ කාන්තාරේ මේ මරු 4ක් වුණත් මට ස්වර්ග රාජ්‍යයක්. ඒක තමයි ජී.බී. සේනානායක අපේ ශ්‍රේෂ්ඨ ලේඛකයා පරිවර්තනය කරුවා මේ රුබයියාට් සිංහලට. ඔහු මෙහෙමයි දාලා තින්නේ. ගසක සෙවණෙහි පූපයක්ගෙන සුරා බඳුනක් හා කවි පොතක්ගෙන ලංව හිඳි මට ඔබ වනයෙහි ගී ගයන කල්හි වනය දෙව්ලොවකි. එහෙමයි ඔහු සිංහල දාලා තියෙන්නේ. මේකේ මේ සෞන්දර්යයි නිර්මාණයයි තියන්නේ එතන නෙමෙයි. මේ පද්‍ය කියවපු මහගම ශේඛරයන් ඔහු රුබයියාට් කියනවා මේ ඔමාර් ඛය්යාම්ට කියනවා ඔමාර් ඛය්යාම් ඔබ කියන්නේ ඔබට මේ මරු 4 ස්වර්ග රාජ්‍යයක් කතයි ගී පොතයි මදු ඉතයි තියෙනවා නම් නෑ මට ඒ තුනම එපා. ඇය විතරක් හිතුවොත් මට ඇති. අනිත් සියල්ලම එතන තියෙනවා. ඒ ගී අහපුවාම ඔබට වැටහි ශේඛර මොකක්ද එකකින් අදහස් කළේ කියලා. රුබායි කවියන් ඉස්සර ලියපු දහස් ගණන් කවි අතරේ ඔමාර් ඛය්යාම් නමින් පළවී තිබුණු කවි 101ක් එකතු වෙලා තමයි රුබයියාට් නිර්මාණය වෙලා තියෙන්නේ. ඔබතුමා මේ පෙන්වා දෙන මඟ පෙන්වීම දිගේ හොයාගෙන යනකොට හරි ලස්සන තොරතුරු තියෙනවා. ෆිස් ජර්නල් කියලා
යුරෝපීය ජාතිකයේ තමයි මුලින්ම සිංහලට පෙරළුවේ. මේ ඉංග්‍රීසියට පෙරළුවේ. හොඳයි. ඔහු මියගොස් වසර 400කට පමණ පසුව මේ කවි මතුවීමයි පුදුමය තියෙන්නේ. සියාත් අල්ඩීන් අබ්දුල් ෆාත් උමාර් ඉබ් නස්බුරි අල්ල ඔයාම් කියලා නම හොයාගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් උමාර් කයියාම් ගැන හොයාගෙන යන අයට මේ තොරතුරු මහා සම්පතක්. අපි 7 වන කවියේ 7 වන ගීතය හමු. පොතයි මීවිතයි ඒ දෙකම මට එපාගී පොතයි මීවිතයි ඒ දෙකම මට එපා යුග නයන ගී පොතයි යුග නයන ගී පොතයි රසලවන මීවිතයි මා පතන ගී පොතයි මීවිතයි ඔබ සතුයි ගී පොතයි මීවිතයි අවන්හල නැති සුරා ලවන් විත විත පුරා වහස් බැල්මෙන් නුරා රහස්ගී කිය කියා ගී පොතයි මීවිතයි මගේ හදවත එයින් සදාකල් මාත් කරයි කිසිම ගීයක් නොවේ ඒ තරම් රස නොවේ ගී පොතයි මීවිතයි ඒ දෙකම මට එපා ගී පොතයි මීවිතයි ඒ දෙකම මට එපා යුග නයන ගී පොතයි යුග නයන ගී පොතයි රසලවන මීවිතයි මා පතන ගී පොතයි මීවිතයි ඔබ සතුයි. සිංහල සාහිත්‍ය ග්‍රන්ථාවලියේ විවිධ යුග මතක අපට හමු වෙනවා. රාජධානී අනුරාධපුරයේ සිට පොළොන්නරුව පසුකර නිරිතදිගට සංක්‍රමණය වුණු ගමන් මගේදී ශ්‍රී ජයවර්ධනපුර පරිච්ඡේදය අතිශය සුවිශේෂයි, පැහැදිලි. බොහෝ සාහිත්‍යවේදීන් ඒ පිළිබඳව වර්ණනා සහිතව සිහිපත් කරන්නේ ඒ නිසා. අපිට පුළුවන් ඒ මතකය අවසන් කරුණාරත්න අමරසිංහ ප්‍රවීණයා එක්ක. අපි එන්නේ 8 වෙනි කවියට. 8 වෙනි කවිය මම තෝරගත්තේ ඔබ සඳහන් කළා වගේ මේ ජයවර්ධනපුර කෝට්ටේ යුගයේ ලියවිච්ච කාව්‍යයකින්. හැබැයි මේ කාව්‍ය අඥාත කර්තෘක කවුරු ලිව්වද කියලා දන්නේ නැහැ. සමහරු මේක මේ රාහුල හාමුදුරුවෝ මේ තොටගම්මේ රාහුල හාමුදුරුවෝ ලිව්වයි කියලා සමහරු මේ කියනවා. නමුත් සාධක නැහැ ඒක ඔප්පු කරන්න. කොහොම වුණත් අපේ පැරණිම ප්‍රශස්ති කාව්‍ය තමයි පැරකුම්බා සිරිත. ඒ පැරකුම්බා සිරිතේ මේ කවියක් තමයි මම තෝරගත්තේ. ඒක මේ ඒ කවිය කවුරු හෝ ඒ කවිය ලියලා තියෙන්නේ විරහ කාව්‍යයක් හැටියටයි. ඒ කියන්නේ රජ්ජුරුවන්ට ආදරය කරපු සුරූපී කාන්තාවක් රජතුමා නැති ශෝකයෙන් ඇගේ විරහ දුක පළ කරන විරහ වලපක්
විලාප කාවයක් හැටියට තමයි කවිය කවුරු හරි එක ලියලා තියෙන්නේ. ඉතින් ඒ විරහ විලාපය නිසා තමයි මේ කාව්‍යයේ තියෙන කාව්‍යමය සෞන්දර්යය මතුවෙන්නේ. මම හිතන්නේ අපේ පැරණි විශේෂයෙන් කෝට්ටේ සාහිත්‍යය ගත්තාම ශබ්ද රසයේ බහුලව කවි ලියවිච්ච යුගයක්. අනුප්‍රාසය එහෙම සහිත රාහුල හාමුදුරන්ගේ කාව්‍ය වලත් තිබුණා. අනිත් සංදේශ කාව්‍ය වලත් විශේෂයෙන් ගුත්තිලි එහෙම බොහොම මේ ශබ්ද රසයේ බහුල කාව්‍ය ලියවිච්ච යුගයක්. එහි මේ පරිසමාප්තිය වගේ තමයි මේ පැරගුම් වාසයේත්. අංග මංගජ මංගලෙන් වැඩි බිංග මෙන් මුනි පාක මල්වත් අංග වංග කලිංග හිංගුල කොංගනෙන් පැවසූ යතින් තුත. අංග තුංග මතංග ජන්දන ඉංගකින් කවි බන්ධනං ඇත. අංග සංග වලංග වෙන්සිරි සංගබෝ පැරකුම් රජුන් හට. ඒ වගේ අනුප්‍රාස බහුලයි. එබඳු කවියක් තමයි මේක. මේ අර රජුලවන්ට ආදරය කරන කාන්තාව එයාට ශෝකය දරා ගන්න බැලු විරහ වේදනාවෙන් කියන කවියක්. බන්දා මින්දද මද අර වින්දා සරලා සරයානේ මන්දා නිල තුරඟුට නැගේ මින්දා වියෝවග නංවානි ඡන්දානල ලෙස විය නෙත නින්දා නොලදිමි තනි යානේ කැන්දා වර පැරකුම් නර නින්දා සකි සඳ සඳ පාන්නේ. දැන් මේ කවිය කියවපු මෑත කාලේ කවියෙක් අපිටත් මේ අවස්ථාව ලැබුණා. මම හිතන්නේ වජිරටත් අවස්ථාව ලැබෙන්නේ නැති කවිය ආශ්‍රය කරන්න ගුවන්විදුලියේ ඉන්න කාලේ මේ මඩවලේ රත්නායකයන්. ඔහු මේ පැරගුම් භාෂිතේ මේ කවිය කියෝලා ලැබපු ආවේශයෙන් ඔහු ලිව්වා ගීයක්. ඒ ගීය මේකේ පදත් හුඟක් දුරට අරගෙන තියෙනවා. අන්න ඒ ගීය තමයි දැන් අපි අහන්නේ. ඇත්තටම ඥාතන වූ කවියකින් ප්‍රාඥ ගති මතු කරපු ගීතයක් මතු කරමින් අර කවියෙන් ගීතය මුණගස්සපු අපූර්ව හරිම ලස්සනයි. ඉතින් අපි යනවා මේ මිහිරැති චාරිකාවේ 8 වෙනි කවියේ 8 වෙනි ගීතය අහන්න. මින්දදහි සර වැදී සැලෙන හද නංවන දුක්ගී ඔබට ඇහෙනවද නන්දන මල් අතුරා ඇති අහනට කන්ද කපා පායන් රන්පුන් සඳ මින්දදහි සර වැදී සැලෙන හද නංවන දුක්ගී ඔබට ඇහෙනවද චන්දන මල් අතුරා ඇති අහනට කන්ද කපා පායන් රන්පුන් සඳ
තුරඟකු පිට නැගි නීල වලාකුළු ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ තුරඟකු පිට නැගි නීල වලාකුළු ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ පිබිදුණු දැසින් බලා හිඳිමි මම පිබිදුණු දැසින් බලා හිඳිමි මම කුසුම් සිනාකැන් හද පුරවා මින්දදහි සර වැදී සැලෙන හද නංවන දුක්ගී ඔබට ඇහෙනවත් චන්දන මල් අතුරා ඇති අහනට කන්ද කපා පායන් රන්පුන් සඳ මෙතුවක් කල් මුව මඩල වසා සිටි අන්ධකාර සලූපතින් මුදා මෙතුවක් කල් මුව මඩල වසා සිටි අන්ධකාර සලූපතින් මුදා නෙත්මිනි පහනින් පහන් කරනු මැන නෙත්මිනි පහනින් පහන් කරනු මැන අනාගතේ මං පෙත පාදා මින්දදහි සර වැදී සැලෙන හද නංවන දුක්ගී ඔබට ඇහෙනවත් චන්දන මල් අතුරා ඇති අහනට කන්ද කපා පායන් රන්පුන් සඳ මින්දද ඊසර ඔමාර් කයියාම්ගේ රොබෙයියාට් කවි එකතුව කියව්ව වෙලාවේ අර මීවිත ස්ත්‍රිය සහ සංගීතය ගැන අපි කතා කළා දීර්ඝ වශයෙන් කතා කළා ඊට පස්සේ එයට ප්‍රති උත්තර බැඳපු මහගමසේකර සුලවතා ගීපොත මීවිත ඉතාම ලස්සනට අරගෙන කරපු නිර්මාණය ගැන අපි කතා කළා දැන් අපි ආයෙත් ඒ විශේෂ ක්ෂේත්‍රයට මෙනවා මොකද ස්ත්‍රිය තරම් ಭಾರತೀಯ කවියන්ට වෙන කිසිම දෙයක් රුචි උනේ නැහැ. උන් පුදුම තරම් ස්ත්‍රී වර්ණනාවන්ට ප්‍රිය කළා. ඊළඟ කවියෙන් අපිට තවදුරටත් ඒ ගැන කතා කරන්න පුළුවන්. අපි එන්නේ 9 වෙනි කවිය තෝරන්න. මේකත් මම හිතන්නේ මේ තාම මේ සුන්දර අත්දැකීමක් කියලා මට හිතෙනවා. සංස්කෘත සාහිත්‍යයේ වජිර මේ නොව පැරණිය වන රමණීය සනාතන කවදාවත් ඒ කාව්‍ය පරණ වෙන්නේ යුගයෙන් යුගයට අලුත් යුගයක කෙනෙක් කියවන්න ගත්තොත් අලුත් පරණ යුගයේ කෙනෙක් ඒක කියවන්න ගත්තත් අලුත් නෝ පැරණිය සනාතන රමණීය වෙන කාව්‍යයක් තමයි ජයදේවගේ ගීත ගෝවින්දය. ජයදේව කවියගේ ලෝක සාහිත්‍යයේ කිසිම කාව්‍යයක් නැහැ ඒ තරම් මේ සංගීතය ඇහෙන
වාග්මාලාව වාග් සංගීතයේ තියෙන කාව්‍යයක් ලියන්න බෑ කාටවත්. ඒ වගේ. අන්න ඒ බඳු කාව්‍යකින් ගත්ත පද්‍යයක් මේක. මේ කාව්‍යයේ මේ අන්තර්ගතය තමයි ඒකෙන් වර්ණනා කරන්නේ ජයදේවයන් වර්ණනා කරන්නේ කෘෂ්ණ දෙවියන්ගේ ප්‍රේමය. ඇත්ත වශයෙන් ඒ ප්‍රේමය කිව්වට ඇත්තටම මේ කෘෂ්ණගේ රාධාගේ ඒ දෙදෙනාගේ රති සුව තමයි වර්ණනා කරන්නේ. රතිරංග ලීලා තමයි වර්ණනා කරන්නේ. එබඳු පද්‍යයක් මේක සංස්කෘත පද්‍යයක්. ඔහු රාධාට තදින් ආදරෙයි. ඇය තමයි ප්‍රධාන ඔහුගේ මේ පෙම්වතිය. ඒ වුණාට ඔහු මේ නිරන්තරයෙන් ගෝපී ලියන්න එක්ක ආශ්‍රය කරනවා. වරක් හොයාගන්න බැරුව ගියා කෘෂ්ණ. කුයි ලෝකෙ ගිහිල්ලා දන්න. ඒ පාර කම්පාවටපත් වෙලා විරහ දුකින් ඉන්නවා රාධා. ඒ පාර යෙහෙලියක් ඇවිල්ලා කියනවා ඔබ මෙහෙම කම්පා වෙවි ඉඳලා හරියන්නේ නැහැ. වහා යන්න හොයාගෙන. නැත්තම් ඔබට හොයාගන්න බැරුව යයි. ඒ පද්‍යය තමයි මේක සංස්කෘත පද්‍යය. රති සුඛ සාරේ ගතමභිසාරේ මදන මනෝහර වේශම් නකුරුනි තම්බිනි ගමන විලම්බන මනුසර තං හෘදේශම් භීර සමීරේ යමුනා තීරේ වසති වනේ වන මාලී ගෝපී පීන පයෝධර මර්දන චංචල කරයුග ශාලී. මේ යෙහෙලිය කියන්නේ මේ බලාගෙන ඉන්න එපා. නිතම්බිනිය කියන්නේ ප්‍රශස්ත වූ උකුලක් ඇත්ති කියන එකයි. නකුරු නිතම්බිනි ගමන විලම්බන මේ පරක්කු කරන්න එපා. නකුරු කරන්න එපා. ගමන විලම්බන කරන්න එපා. යන්න. ඇයි? ධීර සමීරේ යමුනා තීරේ වසති වනේ වන මාලි. ධීර සමීරය කියන්නේ හිමින් හමාගෙන යන හුළඟ. සමීරය කියන්නේ හුළඟ. යමුනා ගම් යූරේ. අන්න ඉන්නවා වනමාලි කියන්නේ මේ කෘෂ්ණට. දැන් ඔහු නිකන් ඉන්නේ. ගෝපී පීන පයෝදර මර්දන චංචල කරයුග ශාලී. ගෝපීලියන්ගේ පියවරු උඩ දිවගිය එම්බ්‍රොයිඩර් වගේ දිවගිය මද මුදු ඇඟිලි නැවතිලා කරයුග කියන්නේ ඇඟිලි යුග අත්යුග ශාලී යුක්තව ඉන්නවා. රති සුඛ සාරේ ගතම අභිසාරේ මදන මනෝහර වේශම් ත්වං හෘදේශම්. හෘදේශම් කියන්නේ හෘදයේ රජා. හදවතේ රජා හෘදේශම හොයාගෙන යන්න. මේක කියෝපු මානව සිංහයන් පද බැන්ද ගීතයක් මේ. තනි කරම ගීත ගෝවින්දේ ශබ්ද මාලාව තමයි තියෙන්නේ. මේ මොහොතෙත් මම ඔහුට ප්‍රණාම පවත්වන මානව සිංහයන්ට. ඔහු තමයි මට සංස්කෘත සාහිත්‍යය ඉගෙන ගන්න ආවේශ උල්පත වුණේ. ඔහු දීර්ඝ කාලයක් මම අවසාන කාලේ ආශ්‍රය කළා. ඔහු නිසා තමයි මට අද මම මේ කතා කරන්නේ ඔහු නිසා. ඉතින් ඔහුටත් ප්‍රණාම පිණිස තමයි මම මේ ගීතේ තෝරගත්තේ.
දැන් අපි හමුවේ ගීතය. හොඳයි. සම්භාව්‍ය සාහිත්‍යයේ ප්‍රමුදිත ලකුණු අතරේ ශ්‍රී ජයදේවයන්ගේ ගීත ගෝවින්දය ප්‍රකටයි ප්‍රමුඛයි. ප්‍රේමයේ ආලම්බන හැඟුම් ඉතාම මනරම් විදියට උද්දීප්තියට නංවාගෙන තියෙන මේ කාව්‍යයේ මතුවන ලකුණු ගීතයෙන් හමුවන තැන 9 වෙනි කවියේ 9 වෙනි ගීතය. තාලින් ගී කියාලා ආමෝද පවනි සැනෙහි විනෝදේ ලාසීත චන්දන ලාරන් තිලකේ මානිල් සදානිල් කේස කලාපේ प्रेमादरी गोपिनी दयालु लीला पवापे नाट्य कलावी नाट्य गीतिन मत्व प्रबोधे इंदीवर नयने विहिदा बाला लिलवा सलाला रंगुनी दीला हंसी के लीला मीराग तालिंदलू रसोटा सोबाव देखवे कमनीय रूपे ලඳුන්ගේ යමුනා තලාවේ සංගීතවත්තු රුචිරානනී පෑ ප්‍රේම ලීලා විරූපිමාගේ කාංචනී චලලෝචනී काली संगीत मीरे गंगा तिरे यति गोपिकाओ दिव्य बोधे अनुरागे रसे उतरे सेन से हमारे මහත්මා ගාන්ධිතුමන් කියනවා පුත නුඹට දිය හැකි වටිනාම දායාදය සිතන්නට බසක් ඉගැන්වීම පමණකි කියලා. අපේ බස පුදුම තරම් ආකර්ශනීයයි. එහෙම බසක් අපිට තියෙනවා කියලා දැනෙන්නේ මේ වගේ මොහොතවල් ගත කරනකොට. මුනිදාස කුමාරතුංගයන් කියනවා බස නැත්සුනොත් රස නැසේ රස මලදා දෙසමැකි කියලා. ඉතින් ඒ නිසා භාෂාවේ මනරම් බව මේ තරමට මතු කරන්නට පුළුවන්ද කියලා හිතෙනවා. මොකද ඒ තරමට එහි රස දන්නා සුලවතෙක් අද කවි තෝරන්නට ඇවිත් ඉන්න නිසා අපිට මේ රස කිසිදු අඩුවකින් තොරව මතුවී එනවා. හැබැයි අපි 10 වෙනි කවියට ඇවිත් ඉන්නවා. ඔව් ඒක තමයි දන්නේ නැතු. මේ ඔබ නිවැරදිව හඳුන්වා දුන්නා වගේ මේ වජිර මුනිදාස කුමාරතුංගයන් ඔහු තරම් මේ බසේ මීර බසේ මීරක් දැක්ක කෙනෙක්. ඒ වගේම තමන්ගේ මව් බසට පුදුම විදිහේ මේ ආදරය කළ කෙනෙක්.
හෙළ ගීය කියලා කවියක් ලිව්වා මව් බස ගැන. හෙළ ගීය. සුකොමල අකුරින් බඳ ලොල මිහිරින් නොපහල බැහැරින් හෙළ බස අපේ. හඳුනලා දෙනකොටත් ඒක කිව්වා. සුකොමල අකුරින් බඳ ලොල මිහිරින් නොපහල බැහැරින් පිටින් ආව එකක් නෙමෙයි අතීත උරුමෙන් අපිට ආපු බසක්. ඒ බසේ තියෙන මිහිර අප්‍රමාණයි. මේ ඇල්ම නිසා කුමරතුංග මුනිදසුන්ගෙන් ඉතාම අගනා කවි රාශියක් බිහි වෙලා තියෙනවා. බස ගැන, දෙස ගැන, රැස ගැන. එබඳු කවියක් තමයි මා නමදු ගීය. දැන් මා නමදු ගීය කිව්වහම කෙනෙක් හිතන්නේ මා කියන්නේ මේ මම කියන එකේ අනුක්ත රූපේ කියලා. උක්ත රූපෙනේ මම මා අනුක්ත රූපේ. නෑ මෙතන මා නමදු ගීය කියන්නේ මා කියන්නේ මෙතන මව අම්මා. මම නමදින ගීය මවට නමදින ගීය කියන්නේ මව නෙමෙයි මේ මව් බිම. මෙහෙමයි ලියන්නේ. එතුමා ඔබ මිනි දෙරණේ ඔබ තුරු සෙවණේ ඔබ සිරි අරණේ මගේ දිවි පිපුණේ. බලන්නේ නේද? මගේ දිවි පිපුණේ. දැන් ඕන කෙනෙක් කියන්නේ මම ඉපදුනා දිනුවා ඒ වගේ නෙමෙයිනේ. මගේ දිවි පිපුණේ. අන්න අපූර්වද බං. රැකුමට විකුමට යසසට ඉසුරට නොපුදන ඔබ හට මගේ දිවි කුමකට. ඔහු මේ අනුප්‍රාසය පුදුම විදිහට බසට මුසු කල්ලා කර්ණ රසායනය කරපු කෙනෙක් බස මුනිදස් කුමරතුංග. ගහට නොකොට කිසිවෙකු හට ගහට පැමිණ නොම උගහට රහට උරන රසේ කහට කහට නොවේද පෙම ඔබහට. බලන්න ඔය ටකාර අනුප්‍රාසය. වවුල් තොහුව කියලා කවි පෙළක් ලියලා ඒකේ කවියක් ඒ. එකම වචනේ වෙනස් තේරුමට පාවිච්චි කරලා තියෙනවා අර අනුප්‍රාසයෙන්. ගහට නොකොට කිසිවෙකු හට. එතන ගහට කියන්නේ ගැහැට කරදර. කිසි කෙනෙකුට කරදරයක් කරන්න නැති මේ වවුල ගැන කියන්නේ. ගහට එන්නේ. ගහට පැමිණ නොම උගහට කිසි උගහට කියන්නේ අමාරුවනේ. අමාරුවක් නැතුව ගහට ඒ ගහට කියන්නේ ගහ. රහට උරන රසය කහට. බොහොම රහට කහට රහ උලන කහට මේ කජු පුලන් රහ රහට උරන රසය කහට කහට නොවේද පෙම ඔබහට. ඔබහට එතන කහට කියන්නේ කාහට. ඔබට කාටද ආදරේ ඇති වෙන්නේ නැති. බලන්න අනුප්‍රාසය. ඒ ලක්ෂණ මේකෙත් තියෙනවා. දැන් මේ කුමරතුංගගේ මේ කවිවල ආවේශය ලබලා ඉතාම අපූර්ව ගීතයක් ලියලා තියෙනවා තමන්ගේ මේ දේශය ගැන. ඇත්ත වශයෙන්ම මේ හරියට මේ කුමරතුංග මුනිදසුන් ලිව්වා සමානයි. ඒ තරම් දැඩි ආවාසයක් ලබලා තියෙන මේ කවිය. මේ ඔහු කවියෙක් හැටියට ප්‍රසිද්ධ කෝවේ පඤ්ඤාපාල කවුරුත් දන්නේ. කෝවේ කියලා මුල් ලකුණු දාලා තියෙනෙත් ඒ හෙළ ඌරුවට. සමහරට මේ KV හරි මොකක් හරි OW හරි එහෙම වෙන්නේ නැහැ. මං හිතන්නේ ගීතයකට දෙකකට වැඩි ලියලා නැහැ. මේ ඉන් එකක්. හැබැයි හැමදාම පවතින ගීයක්. හොඳයි. අපි නොදැනීම ඔබතුමන් කිව්වාගේ මේ කවි 10ක් තේරුවා. මට හිතුණා මේ කවි 10 තෝරන වෙලාවේ වසන්තය කියලා කියන්නේ
වයසින් විස්තර කරන්න බැරි හැඟීමක් කියලා. එය අපට පේන්න තියෙනවා. අර වසන්තය කොහෙද තියෙන්නේ? වසන්තය තියෙන්නේ හදවතේ. ඒ නිසා ඔබතුමාගේ යෞවන සිතුවිලි වලට තව තවත් පණ ලැබෙන සුබ ගමන් උරුම වෙන්නට ප්‍රාර්ථනා කරනවා. අපි ඊටාම ආනන්දනීය කාලයක් ගත කරා. ඒ නිසා ඔය යෞවනය සදාකල් රැඳේවා කියලා අපි ආශිර්වාද ගන්නවා. කොම්පින් අද කවිදාහයට ගීතයක් හැඩ කරන්න සංගීත එකතු කළේ ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායම. ඉන්දුනාත් නන්දසිංහගේ සංගීත අධ්‍යක්ෂණය, ඉනෝකාහංගම සහ හේමන්ත හපුආරච්චිගේ ගැයුම් ස්වර සමගයි කවි 10ට ගීතයක් හැඩවුණේ. මේ 10 වෙනි කවියේ 10 වෙනි ගීතය අවසන් පියවර විලසට. නිදන හෙළබිමයි නුවන් අදන හෙළබිමයි නිවන් පුදන හෙළබිමයි ලොව හෙළි කළ හෙළබිමයි රුවන් නිදන හෙළබිමයි නුවන් අදන හෙළබිමයි නිවන් පුදන හෙළබිමයි ලොව හෙළි කළ හෙළබිමයි මගේ රුවන හෙළබිමයි මගේ නුවන හෙළබිමයි මගේ නිවන හෙළබිමයි මගේ නුවන හෙළබිමයි මගේ නුවන හෙළබිමයි මගේ නිවන හෙළබිමයි මිහිරෙන් පිරි හෙළබිමයි රුහිරින් බැරි හෙළබිමයි ඉසුරින් සරි හෙළබිමයි ලොව බලපෑ හෙළබිමයි මිහිරෙන් පිරි හෙළබිමයි රුහිරින් බැරි හෙළබිමයි ඉසුරින් සරි හෙළබිමයි ලොව බලපෑ හෙළබිමයි මගේ මිහිර හෙළබිමයි මගේ රුහිර හෙළබිමයි මගේ ඉසුර හෙළබිමයි මගේ මිහිර හෙළබිමයි මගේ රුහිර හෙළබිමයි මගේ ඉසුර හෙළබිමයි විරුවන් ලත් හෙළබිමයි පඬිඳුන් පත් හෙළබිමයි යුදුවන් මත් හෙළබිමයි ලොව හෙබැවූ හෙළබිමයි විරුවන් ලත් හෙළබිමයි පඬිඳුන් පත් හෙළබිමයි යුදුවන් මත් හෙළබිමයි ලොව හෙබැවූ හෙළබිමයි මගේ තිදෙස හෙළබිමයි මගේ සිරස හෙළබිමයි මගේ නිවස හෙළබිමයි මගේ තිදෙස හෙළබිමයි මගේ සිරස හෙළබිමයි මගේ නිවස හෙළබිමයි